ඔබ දන්නවා ජීවිතයක සාමාන්‍ය ගිහි අය හැටියට බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයයි උන්වහන්සේගේ පැවිදි ශ්‍රාවකයයි උපමා දෙහෙකට පෙන්නු. ගිහි ශ්‍රාවකයා උපමා කරේ මොනරෙක් වගේ. ඔබ දන්නවා මොනරා බොහොම ලස්සනයි. පිල් විදහාගෙන නටනවා. මොනර බොහොම ලස්සන සතෙක් හැබැයි වේගෙන් පියාම ගන්න පුළුවන්කමක් නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ මේ ගිහි ජීවිත අතහැරලා පැවිදි භාවයට පත්වෙච්ච භික්‍ෂු භික්‍ෂුණී කියන පැවිදි ශ්‍රාවකයන් උපමා කරේ හංසේකුට. හංසය බොහොම චාම බොහොම ලස්සන නෑ අත්තට විහිදවාගෙන බොහොම චාම් සුදු පාට හැබැයි වේගෙන් පියාම ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිවන් මග යන ගිහි ශ්‍රාවකයා පැවිදි ශ්‍රාවකය අරමුණු කරේ ඔන්න ඔය ආකාරයට. තැන් පැවිදි ශ්‍රාවකයට පැවිදි ජීවිතය තුළ මූලිකම අවශ්‍යතා ටික චීවර පිණ්ඩපාත සේනාසන ගිලම් පස. චීවර කියන්න අඳන්න සිවුරු පිරිකර අවශ්‍යයි. ඊළඟට දානෙ ටික කුසගින්න නිවාගන්න හැම සත්වයකුටම කුසගිනි දැනෙනවා. කුසගින්න නිවාගන්න ආහාරපාන අවශ්‍යයි දාන ටික. ඊළඟට ඉන්න කුටියක් ආවාසයක් අවශ්‍යයි. ගිලම් පස කියන්නේ ලෙඩත් දුකක් වුණාට පස්සේ ගිලං උනාට පස්සේ පසකැ බෙහෙත්. ඒ බෙහෙත් හේත්තික අවශ්‍යයි. මේ තමයි කෙනෙක්ගේ මූලික අවශ්‍යතා ටික. එදකොට මේ අවශ්‍යතා ටික පැවිදි ශ්‍රාවකයන්ට ගිහි පින්වතුන් විසින් ලබා දෙනවා. ඒ අය පින්කර ගැනීමේ අරමුණේ ඒ අය කුටි සෙනසුන් ආරාම සෙනසුන් හදල පූජ කරනවා දානටික පූජා කරනවා සිවුරු පිරිකර පූජ කරනවා බෙහෙත් හේට්ටික ලබල දෙනවා. එදකොට පැවිදි ශ්‍රාවකයට එකම අරමුණයි නිවන කරායන අරමුණ. ඒ අරමුණ තුළම රැඳිලා ඉන්න පැවිදි ශ්‍රාවකයට මේ ගමන වේගෙන් යාගන්න පුළුවන්. හංසය වගේ වේගෙන් යන්න පුළුවන්. හැබැයි ගිහි ශ්‍රාවකය ඔබ මතකතියාගන්න ගිහි වුනත් පැවිදි වුනත් ඔබටත් අපටත් කාටත් තියෙන්නේ එකම සංසාරික ප්‍රශ්නයක්. අපි කවුට් කාටත් ඉපදීම දුකයි. අපි කවුරුත් ලෙඩ වෙනවායි ගිහි පැවිදි කියලනෑ ඒ ලෙඩවීම දුකක්. ගිහි පැවිදි කියලනේ අපි කවුරුත් වයසට යනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. අප්‍රියන් සමග එකතු වෙනවා. සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස කාටත් දැනෙනවා. ගිහිද පැවිදිද කියලනෑ ඉපදුනාන කවුරුත් ඒ කාන්තෙන් මැරෙනවා. නත්ති ජාත සමරණ නොමැරඉන්න පුළුවන් කෙනෙක් නෑ. ඔබත් අපත් කවුරුත් සතරාපායි මහගෙදර කරගත්ත සංසාර ගමනක යන පිරිසා. එදකොට මේ ගමනෙන් මිදීමමයි ගිහි ශ්‍රාවකයාගේ අරමුණත් පැවිදි ශ්‍රාවකයාගේ අරමුණ. හැබැයි මේ ගමන සංසාර ගමනෙන් නිදහස්වීම පිණිස ධර්මාවබෝධය කරා නිවන කරා යන ගමන වේගෙන් යාගන්න තමයි කෙනෙක් පැවිදිවෙන්න. ඒ පැවිදිවෙන්න වෙන අරමුණකින්නේ මේ ගමන වේගවත් කරගන්න. හැබැයි ගිහි ශ්‍රාවකයත් කොහොම හරි ගිහි ජීවිතය තුළ මේ ප්‍රශ්න ගැටලු සියල්ලත් එක්ක තමන්ට නිවන කරා යෑමට පාරහදාගත යුතුයි. ධර්මාවබෝධය කරා යන ඉලක්කේ ටික ටික හරි පියවරෙන් පියවර හරි සම්පූර්ණ කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ මොනරෙකුට උපමා කරා. මොනර බොහොම ලස්සනයි. ගිහි ශ්‍රාවකයන්ගේ ජීවිතේ පැවිදි අය වගෙන බොහොම ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳලා රන්රිදී මුතුමැණික් පරිහරණය කරනවා. ඒ අය නැටුම් ගැයුම් වාදන ඒ අයගේ ජීවිත බොහොම පංච කාමයන් එක්ක කාම බෝගීව ගෙවෙනවා. විවාහ වෙනවා අමුදරුවෝ ලැබෙනවා. ඒ අයට ඥාති සම්බන්ධතා යාළුමිත්‍රයෝ සාමාන්‍යයෙන් විනෝද වෙනවා. ඒ අයගේ උත්සව තියෙනවා. එතකොට මේ හැම දෙයක් එක්කම ගෙවෙන්නේ මතකතියාගන්න දුර්ලභ මනුස්ස ජීවිතය. දවසින් දවස දින සති මාස අවුරුදු ගෙවීගෙන යන්නේ ගිහි වුනත් පැවිදි වුනත් ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතේ. ධර්මය අවබෝධ කරගන්න ලැබිච්ච කාලයයි මේ ගෙවෙන්. ඔබ ගිහි ශ්‍රාවකයෙක් නම් ඔබට නොෙක් හේතු කියන්න පුළුවන්. අපිට රස්සාාව මේ කාලෙ හරි අමාරුයි ගොඩාක් වැඩ අපිට ගෙවල් වල වැඩ තියෙනවා දරුවන්ගේ වැඩ තියෙනවා නෑදෑයන්ගේ වැඩ තියෙනවා යුතුකං කියල දෙයක් තියෙනවා. දැන් ඔය වගේ අපි හේතු කියන්න පුළුවන්.
ඔය බනහල භාවනාම කරගෙන ඉන්න පුළුවන්ද ඔය පිම්ම කරන්න පුළුවන්ද අපිට කොච්චර වැඩ තියෙනවාද යුතුකන් තියෙනවා වගකීම් තියෙනවා ඒව ඔක්කොම අහගෙන ඉන්නකොට ඇත්ත සාධහරණයි හැබැයි මතකතියාගන්න සංසාර ගමනේ ඔබ යන්නේ තනියම මේ දීර්ඝ සංසාර ගමනේ ඔබ මේ ලබල තියෙන්නේ තාවකාලික පුංචි නවා තැනක් මනුස්සලෝක ඔබට පුළුවන්කමක් නෑ ඔබේ දේපල නෑදෑයෝ ඉඩකඩං වස්තුව හම්බ කරපු දේවත් මේ ඔක්කොම අරගෙන යන්න පුළුවන්කමක් නෑ කවදක් කොත්තන කොයි මොහොතේ හරි මේ සියල්ල අතහැරල දාලා අපිට යන්න වෙනවා බැරි වෙලාවත් අපායට වැටුනොත් ඔබට ඔවා කියලා බේරෙන්න බෑ බලන්න දේවදූත සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රය පෙන්නනවා මහනෙනි කෙනෙක් අපායට වැටුනට පස්සේ යමරජ්ජුරුව පස්සැරයක් මතක් කරලා දෙනවා එම්බා පුරුසය නුඹ මේ අපායටාවේ නුඹේ අම්ම කරපු කර්මගෙවන්න මෙහාවන් නෙවේ කිය නුබේ තාත්ත කරපු අකුසල් නිසා මෙහාවන් නෙමේ නුබේ දරුවෙක් කරපු කර්මගෙවන්න නුබ මෙහාවන් නෙමේ නුබේ බිරිඳ සහෝදරයෝ ඥාතීන් යාළුමිත්‍රයෝ කවුරුවත් කරපු කර්ම නිසා නුබාවන් නෙමේ තමන් විසින්ම කරගත්ත මේ අකුසල් නිසයි මෙහාවේ එහනම් අපිට පේනවා මට අරය නිසා මෙයා නිසා දරුවෝ නිසා දෙමවපියෝ නිසා යුතුකන් නිසා එහෙම කියලා කාගෙවත් පිට තියල මං ප්‍රමාද වනේ මෙන්න මේ නිසා කියලා ඔබට ඒ සසර ගමනේ ඔබට බේරෙන්න්න පුළුවන්කමක් නෑ මේ සංසාර ගමනේ බය දකින කෙනා සමහර වෙලාවට ඔබ ගිහිව වෙන්න පුළුවන් හැබැයි ඔබේ ජීවිතය ඔබ හදාගන්න මේ හැමෝට පැවිදි වෙනවා කියනවා නෙමේ පැවිදිවෙන්න එකත් ලේසි නෑ පැවිදි ජීවිතය තුළ ඉන්න එකත් ලේසි නෑ හැබැයි ගිහි ශ්‍රාවකය ගිහි ජීවිතය තුළ ඔබ පුළුවන් තරන් පංච කාමයන් තුළ ජීවත්වෙන ගිහි ජීවිතයේ සැලසුම් කරගන්න මම කොහොම හරි දවස වෙලාවක් වෙන්කරගෙන මගේ ජීවිතයේ පරලෝ වෙනුවෙන් යම් ගුණධර්ම පුරන්න පටන්ගන්න දවසේ භාවනා කරන්න වෙලාවක් හදාගන්න බණක් අහන්න වෙලාවක් හදාගන්න ගෙදර හැමෝම එකතු කරගෙන පින් දහම් කරන්න පුරුද්දක් පරිසරයක් ගෙදර හදාගන්න සත්පුරු ශාස්ත්‍රය කල්්‍යාන මිත්‍ර සේවනය නිතර ජීවිතයේ පුරුදු කරගන්න අසත්පුරුස නෑදෑයෝ අසත්පුරුස යාළුවෝ තුනුරුවන්ට ගෞරව කරන්නේ නැති ධර්මී පිළිගන්නේ නැති එයා එක්ක තරහවෙන්න එපා හැබැයි ඈත් කරන්න ඔබේ ජීවිතය ටිකක් ඈතින් තියාගන්න ඒ අය එක්ක තරහ නොවී ඒ අය එක ගැටෙන්න්නෙත් නැතුව ඔබේ අය ඈතින් තියාගන්න ඔබේ ජීවිතයට ඒ අයගේ ප්‍රශ්න ගැටලු ඔබේ ගමනට බාධා කරගන්න එපා අන්න එතකොටයි ඔබට මේ ගමන පැහැදිලිව ඔබේ මාර්ගයේ සකස් කරගෙන ඔබට යාගන්න පුළුවන්කමතිය පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ගිහි ශ්‍රාවකයෝ විශාල පිරිසක් මාර්ගපල් ලැබවා ඒ නිසා මේ ගිහි ජීවිතේ බෑ කියල එකක් නෑ මතකතියාගන්න සමහරු නිදහසට කෙනෙක් කරුණු කියන්න පුළුවන් අපිට දැම්බෑ ඒ කාලෙහෙම වුණාට දැන් කොහෙ කරන්නද මතකතියාගන්න බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර උන්වහන්සේ බුදු වෙලා වැඩිම කාලයක් වැඩහිටියේ සැවැත්නුවර සැවැත්නුවර ජනතාව කෝටි 7ක් ජීවත් වනා කියල සඳහන් වෙනවා ඒ කාලෙ එතකොට හිතන්න අද ඉන්දියාව ගත්තොත් කෝටි 120 ගාන විශාල ජනතාවක් ජීවත්වෙන ලෝක විශාලම පිරිසක් ඉන්න රටක් එතකොට සැවැත්නුවර කියන මේ පුංචි ගමක් වගේ ප්‍රදේශයක්න මේ මහ විශාල ප්‍රදේශයක් ඒ සැවැත්නුවර ආශ්‍රිතව ජීවත්වෙච්ච මනුස්්‍යයන්ගෙන් කෝටි 7කින් කෝටි 5කට ආසන්න පිරිසක් මාර්ග පල් ලැබවා කියලා ධම්ම පද අට්ට කතාව සඳහන් වෙනවා. එහෙනම් අපිට පේනවා ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිත ගත කරපු අය ඒ අතර සෝවාන් වෙච්ච විශාල පිරිසක් හිටිය. සකදාගාමි වෙච්චා හිටිය ගිහි ජීවිතවල. ඔබ අහල ඇති කුජ්ජුත්තරා ගිහි ජීවිතය අනාගාමී පලයටම පත්වෙච්ච කෙනෙ. වේලු කණ්ටකී නන්ද මාතාව අනාගාමී පලේටම ගිහි ජීවිතය තුළ ධර්මාවබෝධය ලබපු කෙනෙ. චිත්ත ගෘහපති හත්තාලෝකපුත්ත සිටුතුමා ගිහි ජීවිතය අනාගාමී පලේටම ධර්මාවබෝධය කරා හිත වඩාගත්ත ශ්‍රාවකයෝ.
එහෙමනම් අපිට පේනවා ගිහි ශ්‍රාවකයන් ගිහි ජීවිතය තුළ ධර්මානුකුලව ජීවිතයේ සැලසුම් කරලා තියෙනවා. අද බොහෝ දෙනෙකුට වෙලා තියෙන්නේ ධර්මය දන්නේ නෑ. ඒ ධර්මය නොදන්නකම නිසා මාර්ග පල ගැන ධර්මාවබෝධ ගැන හිතාගෙන ඉන්නේ අමුතුම විදිහ දෙයක්. එය හිතනවා ධර්මාවබෝධය ලැබුණොත් ගිහි ජීවිතය ගත කරගන්න බැරිවෙයි. ගිහි ජීවිතය ඉන්න නම් කෙලෙස් තියෙන්න්න ඕන. එහෙම නැත්නම් පවුල් කඩාගෙන වැට. එහෙම වැරදි දුෘෂ්ටියක් මිනිස්සුන්ගේ හිතේ ධර්මය ගැන නොදන්නකම නිසා ඇතිවෙලා තියෙන. ඔබ මතක තියාගන්න ධර්මය තියෙන කරුණු එකින් එක ගලපල හොයන්න. බිම්බිසා රජ්ජුරෝ ගැන හිතන් සෝවාන් වෙච්ච කෙනෙ. අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහලා බිම්බිසා රජතුමා සෝවාන් පලයට පත් වුණ. සෝවාන් වනාට පස්සේ රජක මත හැරියනෑ. ඔබ හිතන්න දේශපාලනය පුංචි දෙයක්ද. රටක් පාලනය කරනවා කියන එක පුංචි දෙයක්ද. හැබැයි බිම්බිසා රජ්ජුරුවෝ ධාර්මිෂ්ටව තමන්ගේ රට පාලනය කර. තමන්ගේ රාජිකය උයන කුටි සෙනසුන් හදල සංඝයාට පූජ කර ආරාම කෙරෙව්. නිතර බණැහුවා ධාර්මිෂ්ටව රට පාලනය කර බිම්බිසා රජ්ජුරු. එහෙමනම් අපිට පේනවා සෝවාන් වෙච්ච කෙනෙක් රටක් පාලනය කරා කියන්නේ රජ කෙනෙක් හැටියට. ඔක්කොම අතහැරල මේ ඔක්කොම අනිත්‍යය වැඩක් නෑ කියලා මාලිගාවෙන් එලියට කියලා ගහක් ඇට වාඩි උන්නේ. ඒ මාලිගාවේ ඉදිමින් ඒ කාමයන් පරිහරණය කරමින් ඒවා හොඳට බුද්ධිමත්ව තමන්ගේ සීලාදී ගුණධර්ම රැකගෙන තමන් ධාර්මිෂ්ටව රට පාලනය කර අන්න අයට යහපතක් වෙන විදියට. ඊළඟට ඔබ දන්නවා කවුරු සීවලි හාමුදුරු සීවලි මහරහත්තන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනය තුළ ප්‍රත්්‍යලාබී භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබපු කෙනා. මේ සීවලි හාමුදුරුවන්ගේ අම්ම තාත්තා දෙන්නම සෝවාන් වෙච්ච දෙන්නේ. ඒ අයි විවාහ වුණේ මහලී කියන රාජකුමාරයා පියාණන් සුප්පියා උපාසිකාව තමයි අම්ම සීවලි මහරහත්තන් වහන්සේගේ ඒ මෑණියන්. එදකොට ඒ අයට දාව ඉපදිච්ච දරුව තමයි සීවලි කුමාරය. දැම් බලන්න සෝවාන් වෙච්චාය විවාහ වුණ. ඒ අයි විවාහ ජීවිතයේ දරුව ලැබුණ. ඊළඟට විසාකාව ගැන ඔබ හොඳම උදාහරණය ගන්න මේ බුද්ධ ශාසනය අක්‍රදායකාව විසාකාව. විසාකාව සෝවාන් වනා කියලා තියෙනෙ පුංචි වයසේ. මේ මැදි වයසේවත් දරුව ලැබිලා පස්සේ වයසට ගිහිලා සෝවාන් වනාන්න මේ පොඩි වයසෙදී. සංසාර පින කියලා කියන්නේ විසාකාවගේ ඒ අද කෙනෙකුට හිතාගන්නවත් බෑ. අවුරුදු 7ක් වගේ පුංචි වයසක අවුරුදු 7ක අද ඉන්න පොඩි දරුවෙක් ගත්තොත් මොනවද දන්නේ. හැබැයි පෙර පින් තියෙන සසර පින් තියෙන කෙනා ඒ පුංචි වයසේ විසාකාව පුංචි වයසේ සෝවාන් පලයට පත් වුණේ. දැන් බලන්න සෝවාන් වෙච්ච විසාකාව මේ චතුරාර්ය සත්‍යය ගැන සත්‍ය ඥානය ඇති වුණ. සෝවාන් පලය ගැනම නිකං අපි ඉස්සල කතා කරමු. කෙනෙක් සෝතාපන්න පලයට පත්වෙනවා කියලා කියන්නේ දුක කියන කාර්ය සත්‍යයක් මයි කියලා අවබෝධ කරගන්න. දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක් මයි කියලා අවබෝධ කරගන්න. දුක නැතිවී ආර්ය සත්‍යයක් මයි කියලා අවබෝධ කරන. ඒ දුක නැති කරන මාර්ගය ආර්ය සත්‍යයක් මයි කියලා සත්‍ය ඥානය ඇති වෙන. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇතිකර ගැනීම සෝවාන් පලයට පත්වේ. ඒ සෝවාන් වෙච්ච පුද්ගලයා තුළ සංයෝජන 3ක් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යන. සක්කායිදිට්ටිය විචිකිච්ඡාව තුනුරුවන් ගැන තියෙන බුද්ධාදී අටතැන් ගැන තියෙන සැකය. ඊළඟට සීලබ්බත පරාමාස තමන් සීලේ හැරීටේ බුද්ධ ශාසනයෙන් පරිබාහිර වෙන නොයෙක් වැරදි මිත්‍යා දෘෂ්ටික දේවල්වට පෙළඹෙන්නේ. යා ආර්ය කාන්ත සීලයකට පත්වෙනවා. එතකොට මේ විදිහ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කළ සෝවාන් පලයට පත්වෙච්ච කෙනා. චතුරාර්ය සත්‍ය ගැන සත්‍යඥානය ඇතිවෙච්ච විසාකාව හිතුවද ගිහි ජීවිතේ නම් වැඩක් නෑ මට විවාහ වෙලා හරියන්නේ මං පැවිදිවෙන මම ඔක්කොම දාලයනවා. ඒ හැඟී ඇති උන්නේ. එතකොට බලන්න ගිහි ජීවිතය තුළ තමන්ගේ පියා විවාහ යෝජනාවක් ගෙන ඔබ විසාකාවගේ ජීවිත කතාව
මම වෙනම ධර්ම දේශනාවකට සම්පූර්ණයම කරලා අන්තර්ජාලෙ තියෙනවා. ඔබ මේ කතාව සම්පූර්ණයෙන් අහනකොට ඔබට තේරේ විසාකාවගේ මුළු ජීවිතය තුළ තිබිච්ච ගුණ ධර්ම. සසර කරපු පින්කං. විසාකා විවාහ වුණා. ඒ විවාහවුනේ ධර්මයට ලැදි පවුලක් එක්කත් නෙමේ. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් ඊට පෙර විසාකාවගේ පියා මේ කරුණු විමසනෝ. අපි කලින් මෙහෙම පොරොන්දු වෙලා හිටිය බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කලින් විසාකාවගේ පියත් විසාකා විවාහවෙච්චේ තරුණයගේ පියත් ඒ අය ඒ කාලේ යම් එකඟතාවයකට ඇති වෙලා හිටිය අපි දෙන්න විවාහ වෙලා අපිට දරුවෝ ලැබුණොත් ඔයාට පුතෙක් හරිදුවෙක් හරි ලැබේ මටත් පුතෙක් හරිදුවෙක් හරි ලැබුණොත් ඒ දරුව දෙන්න අපි විවාහ කරෝම. එදකොට අපේ යාලුකම ඥාති සම්බන්ධයක් බවට පත්වෙනවා කියලා ඒ කාලෙ වෙච්ච පොරොන්දුව. හැබැයි ඒ වෙනකොට ඒ අය මුලදි නිගන්ට ශ්‍රාවකයෝ තෙරුවන් සරණ කිය අය නෙමේ. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනෝ සාමීනී භාග්‍යතුන් වහන්ස අපේ පියා මෙහෙම පොරොන්දුවක් වෙලා. දැන් ඒ අයේ විවාහ යෝජනාව අරගෙන ඇවිල්ලා. නමුත් ඒ වෙනකොට විසාකාව තෙරුවන් සරණ ගිය ධර්මය පිහිටපු සෝවාන් වෙච්ච ශ්‍රාවිකාව. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනවා විසාකා වගේ කෙනෙක් විවාහ වුණාට පස්සේ ඒ මිත්‍යාදුෘෂ්ටික පවුලෙම අය සියලු දෙනා තිසරණී පිහිටනවා. ඒ අයටත් ධර්ම ලාබේ ලැබෙනවා. ඒ හැමෝටම යහපතක් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මේ පොරොන්දුයේ පරිදිම ඉෂ්ට කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒක එපා කීවෙන. ඒක වැලැක්කුවෙත් නෑ. විසාකා විවාහ වුණා. දරුවෝ 20 දෙනෙක්ගේ අම්ම කෙනෙ. ඔබ හිතන්න විසාකාව මොකද ඒ කාලි දීර්ඝ ආයුෂ ඇති කාලයක් අවුරුදු 120ක් විසාකාව ජීවත්වයෙනවා බොහොම නිරෝගීව. ඒ වගේ විසාකාවට බොහොම ඇත්තු 3 දෙනෙකුගේ කාය ශක්තියක් තිබ්බ කියලා උපමාවකට කියන. සසරෙ දන්දීපු පින මේ බුද්ධ ශාසනයේ බොහෝ පින්කං කර. දැම් බලන්න විසාකාවම උදාහරණයට අරගෙන හිතන්න පුංචි වයසෙ සෝවාන් වෙච්ච විසාකාව විවාහ වුණා. විවාහ වෙලා දරුවෝ 20 දෙනෙක්. සාමාන්‍ය අද සාමාන්‍ය පවුලක හිතන්න එක දරුවෙක් දෙන්නේ හදාගන්න කොච්චර දුකක්ද කිය. සමහර අය එක්කො දරුවන්ට බනිනවා මුන් නිසා මට බණක් අහන්නවත් විදිහක් නෑ. මුන් නිසා මට සිල්ගන්න යන්නවත් විදිහක් නෑ. අර තමන්ම සමට තමන්ගෙම දරුවෝ කෙනෙක් ධර්මාවබෝධයට මේ දරුව බාධාවක් කියලා දරුවන්ටම බැන බැනා ඉන්න ඉන්න. තමන්ට තේරෙන්නේ මේ තුළ වැඩෙන්නේ තමාගෙම දවේශයක් මේ බලවත්වේ. හේතු කියා නොඒක් හේතු කිය මට මෙන්න මෙයා නිසා විදිහක් නෑ මෙයා නිසා විදිහක් නෑ කියලා බොහෝ කරුණු හොයනවා. හැබැයි මතකතියාගන්න ධර්මාවබෝධය තුළ පිහිටපු ශ්‍රාවකයෝ මේ විසාකාව. දරුව 20 දෙනෙක් හදලා ලොකු මහත් කරගෙන ඒ අයව කවල පෝල ලොකු මහත් කළ දරුව 20ක් හදනවා කියන්න පුංචි සෙල්ලමද. හැබැයි විසාකාව ඒ වෙනකොට මිගාර පවුලේ හැමෝම මිගාර මාතාව කියලා හැඳින්වේ. මේ විසාකාව දැම් බලන සෝවාන් වෙච්ච මේ ධර්මාවබෝධය පිහිටපු ශ්‍රාවිකාව. රන්රිදී මුතුමැණික් පැළැන්ද සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි විදිහ පලඳනාවක් විවාහ වෙන දවසේ තමන්ගේ පියා දෑවැද්දට දුන්නේ වටිනා පළඳනාව 9 කෝටියක් ඒ කාලෙ මිල කරා කිය. ඒක නිකං අර බෙල්ලෙදාන චේන් එකක් වගේ එකක් නෙමේ. පළඳනාවක් කීවහම කෙනෙකුට හිතෙන මේ අතට දාන වලල්ලක්ද එක්ක බෙල්ලෙ දාපනිකන් චේන් එකක් වගේ එකක්ද. වටිනා මැනික් ඔබ්බපු රනින් කරපු මේ පළඳනාව මේකට කිව මේල පළඳනාව. 9 කෝටියක් ඒ කාලෙ මිල කරන්න පුළුවන් වටිනා පළඳනාව. මේ පළඳනාව ඒක බරයි තනි රත්තරණය නිර්මාණය කරාට එක බොහොම බරයි. ඉන වටේට පළඳින රන් පළඳනාව. එතකොට ඉන වටේට මේ පළඳනාව පැළැන්දට පස්සේ සාමාන්‍යයෙන් බොහොම කායි ශක්තියක් ඇති කෙනෙකුට තමයි කියෙන එක පළඳන්න පුළුව. ඒ තරම් බරයි රත්තර. එවැනි වටිනා පළඳනාවක් දැන් හිතන්න සමහරය ඔබට තේරෙන ඇති මේ ධර්මය පටලා ගැනීම. ධර්මය හරියට තේරුම් නොගැනීම සමහරයි ඉන්නවා ඔන්න භාවනා කරන්න කියලා යන්න. ගිහිල්ල දවසක් දෙකක් භාවනා කරලා මේ දවසයි දෙකයි.
අරාම දෙක ගලෝල පැත්තක තියෙනවා. චේන්නෙක් ගලෝල පැත්තක තියෙනවා. ඊට පස්සේ රවාගෙන සමහරලාට කෙනෙක් එක කතා කරන්නේ නෑ. අනිත් අය දකින්නකොට තරහයනවා. මුං ඔක්කොම හතුරු මුන් පවකාරයෝ අන්න එහෙම අනිත් අය තමන්ගේ හතුරු විදිහට දකිනවා ඊට පස්සේ. ගැටෙනවා. එක්කො තමන්ගේ ස්වාමිය එක්ක ගෙදර ඊට පස්සේ රණ්ඩු. දරුවෝ එක්ක රණ්ඩු. මට නිවන් දකින්න විදිහක් නෑ මේ පවකාරයෝ නිසා කියලා තමන්ගේම දරුව එක්ක ස්වාමිය එක්ක රණ්ඩුවල්ලනයි ඉන්න. එතකොට අපිට පේනවා මේ ධර්මය නෙමේ ඇල්ලුවේ. දවසක් දෙක සමයට භාවනා කරන්න ගිහිල්ල බණක් කහලා සම්පූර්ණයෙන් අල්ලගත්තේ වැරදි දෙයක්. ඒ නිසා මේ ධර්ම අවබෝධයක් තුළ අවබෝධයෙන් සංවර වෙන එකයි මවාගෙන රඟපාගෙන සංවර වෙන්නේ අනේකයි අතර ලොකු විකෘතියක් තියෙන. පිංහතුනි විසාකාව දවසක් නිතර බණහන්නේ නවා. ඒ වෙනකොට විසාකාව බොහොම කීර්තිමත් මුළු නගරෙම හිටපු හැමෝගෙම කීර්තිය දිනාගත්ත කෙනෙ. ඒ නිසා බොහෝ දෙනෙක් තමන්ගේ මංගල උත්සවලට දරුවන්ගේ උත්සවලට විසාකාවට ආරාධනා ලැබෙනවා. රජ පවුල්ලොලින් සිටු පවුල්ලොලින් විසාකාවට නොයේ ආරාධනා. දවසක් විසාකාවර් මේල පළඳනාව පැළඳගෙන බොහෝම ලස්සන්ට සැරසිලා උත්සවේකට ගිය. බණහන්න එන විදිහයි උත්සවයට යන විදිහයි දෙකක්. බොහොම ලස්සන්ට රන්රිදී මුතු මැනික් කොලින් සැරසිලා මේල පළඳනාව පැළඳගෙන ගිය. එදා මේ කටයුතු කරලා එනකොට දැන් බුදුරජාණන් වහන්සේ බණ කියන වෙලා නිවසට ගිහිල්ල මේවා ගලවල බණහන ඇඳුමකින් සැරසිලා එන්න වෙලාවකුත් නෑ. ඒ වෙලා මගදි කල්පනා කරා කමක්නෑ අපි මෙහෙම මෙයා. ගිහිල් අපි කොහෙ අරි බණ ඇහෙන තැනක හරි ඉඳගෙන අද බුදුරජාණන් වහන්සේගේ දේශනාව හමු ඒක වටිනවා කියලා අර උත්සවයට ගිහිල්ල එන ගමන් ඔය පළඳනා ඔක්කොම් පැළඳගෙන ජේත වනයට ආව. ඇවිල්ලා ජේත වනයට ඇතුල් එන්න තැනදී තමන්ගේ සේවිකාවක් හිටිය මේ සේවිකාව සාමාන්‍යෙන් එලිය ඉඳගෙන බණහන්න. සේවිකාවට කිව්වා මං බණහන්න ඇතුළට යනවා ඔබ මේ කරන්තියන්න කියලා අර නවකෝටියක් වටින වටිනා පළඳනාව මේල පළඳනාව මේක ගලවල සේවිකාවට දුන්න මේක තියාගන්න කියලා. ඇතුළට ගිහිල්ල වාඩි වෙලා බණැහුව. බණහල අවසන් වනාට පස්සේ දැන් හිතේ වැඩ කරන්නේ ධර්මය. පුද්දුම ආසාාවක් මේ ධර්මය මෙනෙහි වෙනවා. එදාහපු බණ ගැන හිත හිතා ගෙදර ගියා සේවිකාවටත් අමතක වුණාර පළඳනාව තිබ්බ තැන එහෙම පැත්තකින් තියල ඇතුළට ගිය විසාකාවටත් අමතක වුණ. දැන් ඔබ සාමාන්‍ය හිතන්න කෙනෙකුට සමහරයි ඉන්න බණහන්න ගිහිල්ල වාඩි වුණත් බණ යනකොටත් හිතදුවන්නේ සෙරෙප්පු දෙක තියෙයි දන්නේ. බණ ඉවරෙනකොට කවරුහරි සෙරෙප්පු දෙක උත්සල තියෙයි දන්නේ. දැන් බලන්න විසාකාව අර නව කෝටියක් වටින පළඳනාව. බණ ඉවර වෙලායික මතකත් නෑ ධර්මය සිහිකර කර ගියා. ගිහින් නිදාගත ඒ මතකත් නෑ. උදේ පාන්දර අවදි වෙලා බලනකොට මතක් වුණා මගේ පළඳනාව. සේවිකාවගෙන් ඇහුව සේවිකාව බැලින්න සේවිකාවාරගෙනත් නෑ. ඊට පස්ස කිව ඔබ යන්න ජේතවනාරාමයට. ගිහිම් බලන්න ඔබ තිබ්බ තැන තියෙනවද කියලා දම්සභා මණ්ඩපේ මේ පළඳනාව තිබ්බ තැන තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නං ඒ කාන්තෙන් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ මේ විසාකාවගේ පළඳනාව මේක විසාකාවට අමතක වෙන්න ඇති කියලා අරන්තියල ඇති පරිස්සමට. එහෙම වුණොත් ඔබ ඉල්ලන්න එපා. ඔබ ඒක දැනගෙන ආපහු එන්න කියව. සේවිකාව ගිහිල්ල බැලුව බලනකොට එතන නෑ හොයල දැනගත්තා ආනන්ද හාමුදුරුව පරිස්සමට අරන්තියල. ඇවිල්ල විසාකාවට කිව්ව විසාකාවනි ඔබේ පළඳනාව ආනන්දයන් වහන්සේ පරිස්සමට අරන්තියල ඔබට දෙන්න. දැන් හිතන්න වෙන කෙනෙක් නම් ඔන්න බලන්න ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයාගේන සිතුවිල්. විසාකාව සාධකාර දුන්න. සාධකාර දීලා විසාකාව කියනවා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ආනන්දයන් වහන්සේ ධර්ම බාණ්ඩාගාරිකයන් වහන්සේ. මගේ මේල පළඳනාව මේ රන් පළඳනාවට අත තියලා ඒක යම් තැනකින් අරන්තිබ්බද ඒක දැන් අයිති සංඝයාට.
ඒක දැම් මට අයිති නෑ. මං මේ පලදනාවෙන් ආරාමයක් කරවනවා මේක විකුණලා මිල කරලා ඒ මුදලින් ශාසනය වෙනුවෙන් මං ආරාමයක් කරවනවා කියල සාධු කාරදුන්න. දැන් එතනදිත් විසාකාව බුද්ධිමත් දැම් බලන්න හිතපු හැටි දැම් මේක සංගේ ආරන්තිබුණා. හැබැයි දැම් මේක ආනන්ද හාමුදුරුවන්ට පලඳන්න නෙමේ. ආනන්ද හා භික්‍ෂූන් වහන්සේලා රන්ටිදී මුතුමැනික් පරිහරණය කරන්න. එදකොට මේක ආනන්ද හාන්දුරන්ට පූජ කළ වැඩකුත් නෑ. විසාකාව කල්පනා කරා මං මේක විකුණලා ඒ ලැබෙන මුදලින් ආරාමයක් කරලා බුද්ධ ශාසනයට පූජා කරනවා කියලා අන්න එහෙම කල්පනා කර. එහෙම කල්පනා කරලා අන්න බෙර කරුවන් පිටත් කරා මේල පලඳනා වෙන්දේසි කරන්න විකුණන්. විශාල පිරිසක් රැස් වුන බොහොම ධනවත් අය සාමාන්‍ය ඉතින් ගන්න බෑන් ධනවත් අයි සිටු පවුල්ලොලයි විසාකාවගේ පලඳනාව. ඒක කෙනෙකුට ගෞරවයක්. ඇවිල්ල බොහෝ දෙනෙක් බැලුවා ඒ පවුල්ලොල ඉන්න කාන්තාවන්ට ධනය තිබුණත් ඒක පලඳ ඉන්න තරම් කායි ශක්තියක් නෑ. අවසාන විසාකාව බැලුවා තමම්ම මේ පලඳනාව කවුරුත් ගන්න කෙනෙක් නෑ මොකද පලඳනාව වටිනව වුනාට ඒක පලඳඉන්න තරම් කායි ශක්තියක් නෑ. ඒ නිසා විසාකාව තමන්ගේ පලඳනාව තමම්ම නව කෝටියක් දීලා තමම්ම මිලදීල ගත්තා. අරගෙනේ මුදලෙන් පූර්වාරාමි හදන්න ඉඩමක් ගත්තා. කහවනු නව කෝටියකට ඉඩම ගත්තා තමන්ගේ පලඳනාව තමම්ම මිලදීල ගත්ත මුදලේ. ඊළඟට ඒ භූමියයේ තවත් කහවනු නව කෝටියක් වියදං කරලා අංග සම්පූර්ණ දෙමහල් කුටි සංකීරණයක් කාම්බර දහසකින් යුක්ත කුටි සංකීරණයක් හැදවා කියනවා. එතකොට අපිට පේනවා මේ පුංචි ප්‍රමාණයන්න මේ මහ විශාල සංකීරණයක් ආරාම ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඉදි කරන. ඊළඟට මේ හැම කුටියකටම ඇඳ ඇතිරිලි පාපිසි උන්වහන්සේලාට අවශ්‍ය පහසුකම් ඒ වගේ මේ ඔක්කොම අවසන් කරලා පූර්වාරාම සඟ සතු කළ පූජ කරන පින්කමට තවත් කහවනු නවකෝටියක් වෙන් කරාකි. 27 කෝටියක් වියදං කරලා ආරාමයක් කරලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වඩම්මල පූජා කර. ඒ තමයි පූර්වාරාම. අපේ බුදුරජාණන් වහන්සේ වස්කාල 6ක් මේ පූර්වාරාමි වැඩඉන්න. විසාකාව කරවපු ආරාම. මේ ආරාමි පූජ කරපු දවසේ විසාකාවට පුද්දුම සතුටක්. එදා තමන්ගේ සේවිකාවොත් එක්ක තමන්ගේ දරු මුණපුරන්න එක්ක මේ ආරාමි වටේට බොහෝම ලස්සනට බුදුගුණ දහම්ගුණ සඟගුණ කියා වැඳවැඳා වටේ යනවා. ඒ වෙලා භික්‍ෂූන් වහන්සේලා බලාගෙන හිටියා විසාකාව හරි සංවරයි. බොහොම තැම්පත් කෙනෙ අවබෝධෙන් ජීවත්වෙන කෙනෙ කවදාවත් දැකලනෑ මේ තරම් මෙහෙම හයියෙන් කෑගගහ මේ බුදුගුණ කියනවා දහම් ගුණ කියනවා සඟගුණ කියනවා තමන්කරපු පින ගැන කවියෙන් කියනවා බොහොම ලස්සනට ගීතිකා කියනවා වගේ කවි කියා මේ විහාරය වටේ වැඳ වැඳා යනවා. එක ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද නම් නිකම් විසාකාවට නිකම් කල්පනාව පොඩ්ඩක් නැති වෙලා වගේ කවදාවත් විසාකාව මෙහෙම හයියෙන් කතා කරන්න චුට්ටක් ඔළු අවුල් වෙලාද දන්නේ කියලා. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ කියන හා මහණෙනි විසාකාව ගැන එහෙම කියන්න එපා කියන. ඔය විසාකාව සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු මහා පින් ඇති උත්තමාවයක් කිය. මහණෙනි ඔය විසාකාව තමන් සසරි කරපු පිනට මේ ජීවිතේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ආරාමයක් කරලා පූජා කරලා ඒ සතුටටයිකින ඔය වන්දනා කර සතුටෙන් ප්‍රීති වාක්‍ය කියා ඔය තමන් පූජා කරපු ආරාමි වටේට ඇවිදින්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය විසාකාව මනුස්සලෝක ඉපදිච්ච අන්තිමාත්මිකිව. ඒ කියන්නේ විසාකාව සෝවාන් වෙලා හිටිය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි විසාකාව මරණින් මතු අවුරුදු 120ක් දීර්ඝායුෂ විඳිනවා. මරණින් මතු නිම්මාන රති දෙව්ලොව උපදිනවා. එහෙදි සකදාගාමී ඵලයට පත්වෙනවා. ඊළඟට පරනිම්මිත වසවර්ති දෙව්ලොව උපදින.
එහෙදි අනාගාමී ඵලයට පත්වෙලා සුද්ධාවාස බඹල උපදිනවා කිය. සුද්ධාවාස බ්‍රහ්මලෝක පහක් තියෙනවා අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට කියලා. ඔය බ්‍රහ්මලෝක පහේම ඉපදිලා අකනිටා බඹලවදී එහෙදි පිරිනිවන් පානවා කිය. ආයි කාමලෝකට එන්නෑ කියෝ. එතකොට අපිට පේනවා මේ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයන් අවබෝධයෙන් යන සංසාර ගමන කොයි වගේද කිය. එනිසා පිංහතුනේ ගිහි ජීවිතය තුළ ඔබ ධර්මය කරා යනකොට බොහොම බුද්ධිමත්වෙන්. බණක් අහපු පමණින් ජීවිතය අවුල් කරගන්න යන්න එපා. සමහර අය බණ අහලා එක්කො සමහරලාවට වැරදි බණහලා වැරදි ක්‍රම අනුගමනය කරලා මොකද ධර්මය වනත් අද ධර්මය සුරූපයෙන් අධර්මය ගොඩාක් පැතිරිච්ච ව්‍යාප්ත වෙච්ච කාලය. හරි රත්තරං හොයාගන්න බැරි තරං ව්‍යාජ වර්ග කොච්චර තියෙනවද බලන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් තියෙන සද්ධර්ම පතිරූපක කියලා සූත්‍රය. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහනෙන මේ ලෝකෙ රත්තරං විතරම නම් තියෙන්නේ. කවදාවත් දිලිසෙන සියල්ල රත්තරම්ම නං රත්තරංවලට අභියෝගයක් නෑ. ඇයි දිලිසෙනවනං ඒක රත්තර. නමුත් අනාගතයේ රත්තරං වගේම දිලිසෙන ව්‍යාජ ලෝහ වර්ග මිනිස්සු හොයාගන්න. ඒවා දැක්ක ගමන් මිනිස්සු රත්තරං ගැන හරියට අඳුනන් නැති කෙනා මේකත් රත්තරම් මේකත් රත්තරම් මෙන්න මේකත් රත්තරං කියලා අර ව්‍යාජ වර්ගවලට රැවටෙනවා. ඔය වගේ මයිකිව මගේ ධර්මයටත් අනාගතයවෙන්. මහනිනි ධර්මය විතරක්ම පවතින තාක්කල් ධර්මයට අභියෝගයක් නෑ. හැබැයි අනාගතයේ ධර්මය සුරූපෙන් අධර්මය මතුවෙන. ධර්මය වගේමයි හොයන්න බෑ අධර්මය. මෙහෙම අධර්මය මතුවනාට පස්සේ හරි ධර්මය දන්න ඇති කෙනා මෙන්න මේකත් ධර්මය. එතන තියෙන්නේ හරි ධර්මය තමයි. අන්න අතන හරි ධර්මය මෙතන තමයි නිවරදි ධර්මය පිවිතුරුම ධර්මය කියලා අධර්මයට අහුවෙන. ඒකත් හරි මේකත් හරි බැලින්නම් මේකත් හරින කියලා ධර්මය වගේ අහු වෙලා තියෙන අර ව්‍යාජ දේවල්වලට අහුවෙන. එනිසා පිංහතුනේ වර්තමානයේ බොහෝ දෙනෙක් ධර්මය නාමෙන් නොයෙක් අධර්මික දේවල් විකෘති දේවල් ධර්මය කියලා අහලා ඔළු අවුල් කරගෙන සමහරු පවුල් ජීවිත පව අවුල් භාවයකට පත් කරගන්න. ඒ නිසා ඔබ ධර්මය තුළින් ඔබේ ජීවිතය පැහැදිලිව ජීවිතයේ සැලසුම් කරගන්න. සාමාන්‍ය ගිහි ජීවිතය තුළ ජීවත්වෙන මිනිස්සුන්ට වඩා සතුටින්ම ජීවත්වවෙන්න පුළුවන් ධර්මය දන්න කෙනාට. ගිහි ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙනේ විවාහවෙච්ච ජීවිතයක් තුළ ස්වාමියත් බිරිදත් දෙන්නම සම සද්ධහා සමසීල සමත්‍යයාග සම ප්‍රඥා කියන කරුණුවලින් යුක්තනං දෙවියෙක් දිව්‍යාංගනාවක් සමඟ වාසය කරනා වගේ බොහෝම සතුටෙන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ නිසා මතකතියාගන්න විවාහ ජීවිතයක් තුළ සාර්ථකත්වය රැඳෙන්නේ ධර්මය තුළ මයි. සමාන ගුණධර්ම පුරුදු කිරීම තුළ මයි. සම සද්ධහා ගෙදර එකට බුදුන් අදිනවා. ධර්මය ගැන කතා කරනවා. එකට එකතු වෙලා ගිහිල්ල පින්කං කරන. සද්ධාවෙන් සමාන නම් බිරිදත් ස්වාමියන් ඊළඟට දෙන්නම සිල්වන්තයි. පෝයට සිල්ගන්න යනවා කවදාවත් බිරිද ස්වාමියාව රවට්ටන්නේ ස්වාමිය බිරිඳට බොරු කියලා මුලා කරන්නේ දෙන්නට දෙන්න සැකයක් නෑ. දැන් ඔබ හිතන්න සාමාන්‍ය වර්තමානයේ මේ ලෝකෙ පවුල් ජීවිත ගත කරන අය දිහා බලන් ධර්මයක් නැති ජීවිත වැඩිපුරම තියෙනෙ සැකය. ස්වාමියයට බිරිඳ සැකයි. බිරිඳට ස්වාමියාව සැකයි. ඒ අතර නොයෙක් විදිහට ජීවිතයේ මිනිස්සුන්ගේ දුස්සීලකන් සල්ලාලකම් මේවත් එක්ක හැම වෙලාම සැකෙන් අවිශ්වාසයෙන් ඊළඟට බොරුවෙන් එක්ක ස්වාමිය බිරිඳට බොරු කියෙන බිරිඳ ස්වාමියයට බොරු දෙන්නට දෙන්න රවට්ට ගන්න. එක්ක ස්වාමිය හම්බ කරන දේ බිරිඳ හොරකං කරන. බිරිඳගේ යමක් තියෙනවනම් ඒක ස්වාමිය වංචා කරන. එක්කො බේබද්දි. කෙනෙක්ගේ ජීවිතය තුළ සිල්වත්කමක් නැති වුණාට පස්සේ ඒ එක ගිනි ගොඩක් එහි ජීවිතයක් නෙමේ ගිනි ගොඩක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙවියෙක් දිව්‍යාංගනාවක් එක වාසය කරනවා වගේ
ගිහි ජීවිතය තුළ බොහෝම සතුටෙන් තමන්ගේ ජීවිතයේ ගුණධර්ම පුරාගෙන යුවලකට ජීවත්වෙන්න නගේ දෙන්න තුළම සමාන සද්ධාවක් දෙන්නම සමාන සීලාදී ගුණධර්ම ඇති දෙන්නෙක් බවට පත්වේ. ඊළඟ එක තමයි සමත්‍යයාග සම ප්‍රඥා සමත්‍යයාග කියන්නේ දෙන්නම එකතු වෙලා පින්කං කරනවා. එකට දන් දෙනවා. දෙන්නම එක ආසයි පින්කං කරන්න එක්ක ස්වාමියයට හොරෙන් බිරිඳ පින්කං කරනවත් සමහර ඉන්න එක්ක ස්වාමිය කැමති නෑ දන් දෙනවා. පින්කං කරනවට ඒව සංසාර කර්මෝවට ලැබිච්ච සමහරයි ඉන්නවා. හැබැයි ඒ ජීවිතවලත් ඔබ දැනගන්න ඕන මං මේ කර්මයක් ගෙවනු. ඒ තුළ ස්වාමියයට වෛර කර කර ස්වාමියයට බැන බැනාව ඔබ ජීවත්වෙන්න ගියොත් ඔබ තවත් කර්ම ගොඩක් රැස් කරගන්න. පුළුවන් තරං ආදරෙන් කරුණාවෙන් ඒ තමන්ගේ ස්වාමිය වේවා බිරිඳ වේවා ධර්මයට යොමු කරගන්න දක්ෂවේ. ධර්මයත් එක්ක ජීවත්වෙන පවුල් ජීවිතයක් ගොඩනගාගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වත් දෙන්නම සද්ධාවත්තයි දෙන්නම සීලවන්තයි. දෙන්නම ත්‍යාග සම්පත්නයි. ඒ ගැන එකට දම්පින්කං කරනවා එකට දන් දෙනවා බොහොම ධාර්මිෂ්ටව කරපු පින්කං ගැන කතාවවී සතුටු වෙනවා. අපි දන්න සමහරයි ඉන්නවා ස්වාමිය බිරිඳ දෙන්නම පින්පොත් තියාගෙන කරපු පින්කන් ලියනවා. නිතර කතා වෙනවා බිරිඳ කරපු පින්කං ස්වාමිය කරපු පින්කං ගෙදර හිටියත් පින්කං ගැන තමයි කියා සතුටුවෙවී තමන්ගේ පින එකෙක් කෙනා පින්කං කර අනුමෝදන් කරනවා බිරිඳ පිනක් කරාට පස්ස ස්වාමියයට අනුමෝදන් කර. එවැනි ජීවිතයක් තුළ ධර්මය තුළින් ජීවිතය ගොඩ නැගෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා සම ප්‍රඥා ප්‍රඥාවෙන් සමානවේ. දෙන්නම එකට භාවනා කරනවා. ධර්මාවබෝධයට වීරිය වඩනවා. සංසාර බය දකිනෝ. කොහොමහරි ජීවිතය තුළ ගැලවෙන්න වීරියක් වඩනවා. අන්න ඒ ගුණධර්ම සමාන ගුණධර්ම තියෙනවනම් ස්වාමයා තුළත් බිරිඳ තුළත් බුදුරජාණන් වහන්සේ පෙන්නුවත් දෙවියෙක් දිව්‍යාංගනාවක් එක වාසය කරන වගේ ජීවිතය. ඒ නිසා පිංහතුනේ මේ බුද්ධ ශාසනය තුළ බොහෝ චරිතගත්තු දැන් අනාත පිණ්ඩික සිටුතුමා. ව්‍යාපාරිකය බොහොම ධනවතේ බුදුරජාණන් වහන්සේ මුණගැහිච්ච දවසෙම බණහලා සෝවාන් පලයට පත්වන. දැන් අනාත පිණ්ඩික සිටතුමා සෝවාන් වනාට පස්සේ මේ ව්‍යාපාර වැඩක් නෑ සල්ලි වැඩක් නෑ එකක්කත් වැඩක් නෑ ඔක්කොම තන්නාව කියලා අතෑරනෑ ධාර්මිෂ්ටව තමන්ගේ ව්‍යාපාර කටයුතු කරා. එතකොට අනාත පිණ්ඩික සිටතුමාගේ ව්‍යාපාර මොනවද. ඒ කාලේ මුදල් පොලියට දීම අනාත පිණ්ඩික සිටතුමා කරලා තිය. එතකොට කෙනෙක් සමහර වෙලාවට කෙනෙක්ය පොලියට දෙනෙක් හොඳනෑ. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ සාධාරණ ධාර්මිෂ්ට විදිහට කෙනෙකුට යහපතක් කරන අරමුණෙන්ගේදී කරන්නේ. දැම් බැංකුවක් කරන්න මොකක්ද. ඔබේ මුදලට පොලියක් ගෙවනවා. එමනම් බැංකුවේ රසාාව කරන එකත් හොඳ නෑනේ. බැංකුව කරන්නෙත් පොලිය ගන්න එකන. එක්ක පොලී ගෙවනවා. ඔබෙන් ඔබේ තැම්පත් අරගෙන බැංකුවේ කරන්න බැංකුව කරන්නේ තවත් තැන්වල ආයෝජනය කරන ලෝක. ඒ ගන්න පොලියෙන් කොටසක් ඔබටත් ගෙවනු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ණයගන්න එපා කියලනෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ අධික පොලියකට තමන්ට ගෙවන්න බැරි විදිහකට අධික පොලියකට ණයගන්න යන්නේ පන්න අමාරු වැට. ඔය ඉන සූත්‍රයේ කියලා දේශනාවක් තියෙනවා දැ සාමාන්‍ය ව්‍යාපාරගත්තු මිනිස්සු ඒ ව්‍යාපාර දියුණුවෙන තමන් අයාරගෙන බැංකුණ අයාරගෙන හැම කෙනෙක්ගෙම ජීවිතය ගත්තොත් ගොඩක් දියුණු වෙච්ච ව්‍යාපාරිකයෝ බලන් ලෝකෙ සාමාන්‍ය මිනිස්සු ගන්න ගයක් හදාගන්න ණය වෙනවා වාහනයක් ගන්න ණය වෙනවා මිනිස්සු. ඒ වගේ කෙනෙක් ණයට ගන්න එක ඒකට පොලියක් ගෙවනවා. හැබැයි තමන්ට ගෙවාගන්න බැරි විදිහට ණයාරගෙන අධික පොලියකට ගිනි පොලියට ණයාරගෙන තමන් අමාරු වැටෙන් එපා. ඒ නිසා තමන්ගේ ජීවිතයේ සැලසුම් කරගන්න. බලන්න බුදුරජාණන් වහන්සේ ව්‍යග්ග පජ්්‍ය කියල සූත්‍රයක් තියෙන. බොහෝම ලස්සනට පෙන්වා ජීවිතයේ ආදායන් වලින් දියුණුවෙන හැටි වියදං කළමනා කරණය කරගන්න හැටි ආදායමට ගැලපෙන වියදන් රටාවක් පුරුදු කරගන්න හැටි තමන් හම්බ කරන මුදලෙන් කොටසක් අනාගත ආයෝජනය වෙනුවෙන් ඉදිරි කරගන්න හැටි. ඒ නිසා
මේ ධර්මය තුළ ජීවිතයක් සැලසුම් කරන්න අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. ඒක අකාලිකයි මේක බුදුහාන්දුරන් කාට විතරක් නෙමේ. කෙනෙකුට හිතන්න පුළන් ඔය අවුරුදු 2500කට 600කට එහා අද මේ ලෝකෙ දියුණුයි අද තමයි මේ තාක්ෂණය තියෙන අද තමයි හොඳ කළමනා කරන්නේ මේ මැනේජ්මන්ට් මේවා ඒ නිසා ඔය ඒ කාලෙ මොනවද දන්නේ ඔහොම හිතෙන්න්න පුළුව. හැබැයි මේ ධර්මය අකාලිකයි. ඒ අකාලික ධර්මය ඔබ ධර්මය තුළින් ජීවිතය ගොඩනගන්න උත්සාහ ගත්තොත් ඔබට තේරේ ඒ ජීවිතය මොන තරන් සැනසිල්ලක් තුළ මොනතරන් ධර්මානුකූලව ඔබේ ජීවිතය ඔබට ධර්මය තුළ සැලසුම් කරන්න පුළුවන්ද කියලා. පිංහතුනි අනාත පිණ්ඩික සිදුතුමා සෝවාන් වුණා. තමන්ගේ පුතා කාල කියන සිටුපුට්‍රය බොහෝම මුලදි බොහොම දරදඩුයි බණහන්නවත් කැමති උන්නේ. බොහොම උපක්‍රම සීලීව පුතේ ගිහිල්ලා සිල්ගන්න මං කහවනු 100ක් දෙනවා කියලා සල්ලි දෙනවා කියලා සිල්ගන්න ඇර. ඊළඟ දවස කිව ගිහින් බණපදයක් අහල ඇවිල්ල මට බණ කියන මං කහවනු 1000ක් දෙනවා. ඒ ගිය පාර බණහල සෝවාන් වුනා තමන්ගේ පුතා. දියනිවරු දෙන්නෙක් හිට ඒ අය ධර්මය අවබෝධ කර. අනාත පිණ්ඩික සිටුතුමා හම්බ කරපු නිසා ධාරමිෂ්ටව දියුණු වෙච්ච නිසානේ 54 කෝටියක් වියදං කළ ජේතවනය හැදුවේ. කෝටි ගානක් වියදං කළ ජේතවනය හදන්න සල්ලි තිබ්බ නිසානේ. ඒ නිසා මතකතියාගන්න ගිහි ශ්‍රාවකයන්ට ඔබේ ගිහි දැම් බොහෝ ගිහි අයට තියෙන ප්‍රශ්න ගැටලු ඔබට මේ දේශනාව තුළ ගොඩාක් ප්‍රශ්න නිරාකරණය වෙන්න පුළුව. සාමාන්‍යෙන් ධර්මය නොදන්න ලෝකෙ ඔබ අහල ඇති සමහරය කියන හම්බ කරන්න එපා ඔච්චර මොකටද ඔය හම්බ කරන්න ගිහිලා තන්හා වැඩි වෙනවා. හම්බ කරනකොට තන්හා වැඩි වෙනවාන සල්ලි නැති හිඟන්නෙකුට තන්හාාව නැති වෙලා තියෙන්නවා. එහෙම තන්හාාව නැති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ හම්බ කරන්න යන්න එපා වැරදි ක්‍රමවලින්. ධර්මිෂ්ඨව කෙනෙකුට කෝටිපතිය ප්‍රකෝටිපතියෙක් වෙන්න පුළුවන්. අනාත පිණ්ඩික සිටුතුමා ධර්මිෂ්ඨව කෝටිපතියෙක් වුණා. 54 කෝටියක් වියදං කරලා ජේතවනය හැදුවේ සල්ලි තිබ්බ නිසා. බුදුරජාණන් වහන්සේ හම්බ කරන්න එපා කියපු දේවල් තියෙන. ඒ තමයි මත්කුඩු වෙලදාම මද්‍රව්‍ය වෙලදාම වසවිස වෙලදාම වහල් වෙලදාම අවිආවිධ වෙලදාම මස් පිණිස සතුන් ඇති කල්ල විකුණ නේවා ඔන්න ඕව තමයි කරන්න එපා කියලතිය. ධර්මිෂ්ඨව කෙනෙකුට කෝටිපතියෙක් වෙන්න පුළුවන් ප්‍රකෝටිපතියෙක් වෙන්න පුළුව. ඔබ ධර්මානුකුලව දියුණුවෙන් ඒක තමයි ධර්මී බුද්ධ ශාසනය හම්බ කරන්න එපා කියලනෑ. හැබැයි ගිහි ජීවිතය තුළ මතකතියාගන්න රජ මැදුර හිටියත් රත්තරම් මුළු ඇගේම පුරෝගෙන හිටියත් මැනික් අතුරල නිදාගත්තත් ආදීනව දස්සාවිනු අන්න ධර්මී බුදු හාමුදුරුව පෙන්නපුදේ. ආදීනව දකිමින් ඒ කාමයන් පරිහරණය කරත්. ආදීනව දකින්න මාලිගාව හිටියත් ඒ පරිහරණය කරන්න හැබැයි හිතන්න මේ සියල් අනිත්‍යයි. මට යම් දවසක මේ සියල් අතහැරල දාල යන්න වෙනවා කියන අවබෝධයෙන් ඒව පරිහරණය කරන්න. එහෙම ආදීනව දකිමින් ඒව පරිහරණය කරොත් ඒ අතහරින්න දවසට හිතට දුකක් නෑ. ඒක තමයි ජීවිතය මේක තමයි සංසාරය මේ සියල් අනිත්‍යයි. දැම් බලන්න විසාකාව අර නවකෝටියක් වටින පලඳනාව අතහරින වෙලාවේ අඩාගෙන කෑ ගහගෙන අනේ මගේ පලඳනාව අමතක වුණා කවුරුත් හොරකං කරාද දන්නේ නෑ කියලා ජේතවනයට දිව්වෙනෑ. සාධකාර දුන්න. මහා සංඝයාට මම මේක ආරාමයක් කළ පූජ කරනවා මේ මුදලින් මම මේක විකුණනවා ශාසනය වෙනුවේ. එතකොට බලන්න කෝටි ගනම් වටින දෙයක් වුණත් ඒක ආදීනව අතහරින්න ඕන වෙලාවට සතුටින් ඒ අතහරිනවා. ගිහි ජීවිතය තුළ ඔබ මොන තරං ඔබේ බිරිඳ දරුවෝ දෙමව්පියෝ ගෙවල් හදාගෙන සැපසේ යානවාහන මොනවා තියාගෙන ජීවත් වනත් ඔබ හිතන්න මේ සියල් අතහරින්න දවසක් එනවා. මරණය කියන එක කාට කවද කොතන කොයි වෙල ඉස්සර වෙයි දන්නේ. සමහර වෙලාවට මගේ දරුවෝ මට කලින් ඉස්සර වෙන්න පුළුව. බිරිඳ ඉස්සර වෙන්න පුළ හැමෝටම කලින් මං මැරෙන්න්න පුළුව. ඕක තමයි ජීවිතේ. ඒ හැම දෙයක්ම හිතන් පවුලෙ 10 දෙනෙක් යන කවදා හෝ මළගෙවල් 10ක්. මෙවැනි සංසාර ගමනක අපි යන්නේ. ඒ ධර්මය ගැන අවබෝධයෙන් ජීවිතය ගත කරන්න. එහෙම නම් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ගිහි ශ්‍රාවකයන්ට සමසද්ධා සමසීල
සමත්‍යාග සමප්‍රඥා ජීවිතය ඇති කරගන්න එවැනි ජීවිතයක් විවාහ ජීවිතයක් තුළ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක වාසය කරනා වගේ බොහොම සතුටෙන් ජීවත්වෙන්න පුළුව. තිය නිසා පිංහතුනි ඔබ හැම දෙනාම් විශේෂෙන් බණහන ධර්මය දියුණු කරන ධර්මානුකුලව ජීවත්වෙන ඔබ හැම දෙනාම අවබෝධයෙන් බුද්ධිමත්ත මේ ධර්ම මාර්ගය ගමන් කරන්න. ගිහි ජීවිතය තුළ අනාගාමී පලේ දක්වාම ධර්මාවබෝධය ලබපු ශ්‍රාවකයෝ ගැන් දේශන ගණනාවක් බුද්ධ දේශන අතර තියෙනවා. ඒ අයගේ ජීවන චරිත කතා ඒ අයගේ ජීවන අත්දැකි මේව තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න. අවබෝධයෙන් ජීවත්වෙන්න මේ භයානක සංසාර ගමනින් මිදීම ජීවිතය එකම අරමුණ කරගන්න. අඩුම ගානේ වර්තමානයේ සෝවාන් වෙනවා කෙන ඉලක්කෙ හරිතියාගන්න. ඔබ හම්බ කරනවා ජීවත්වෙනවා දරුමල්ලං ගැන හිතනවා අනාගතය ගැන හිතනවා යුතුකං ගැන හිතනවා ඔය සියල් අතර හිතන්න කොහොම හරිමන් සෝවාන් වෙන. අන්නේ ඉලක්කෙ ඇති කරගෙන ජීවත්තය. ඉති ඔබ හැම දෙනාටමත් ඔබේ ජීවිතය තුළ උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරන. ලක්වාසි ලෝවාසි ඔබ හැම දෙනාමත් ධර්මශ්‍රවනය කරපු සියලු දෙනාමත් කළම ටෙලිවිෂන් මෙත් සඳහම් විකාසි හැම දෙනාමත් ඔබ සියලු දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා. ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරන. බොහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්භාන සම්පත්ති මිනාතේ සමිච්චතු. හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා සුවපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. පරම ගාම්භීර සදහම් සයුරේ ගැඹුරු සත්‍යාවබෝධය පහදා දීම පිණිස සමාහිත පෙරගමන් යන බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාවෙන් පූජ්‍යපාද හැඩිගල්ලේ චන්ද්‍රාලෝක ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කෙරෙන තුන් නිවන් ප්‍රත්‍යක්ෂණය අරමුණු කරගත් සද්ධර්මාවබෝධය සඳහා ධම්ම ගවේෂී පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. තථාගත ශ්‍රී මුක දේශනාව සෑම වෙලාවකදීම ප්‍රඥාවන්තයින් උදෙසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව නිරන්තරයෙන්ම ඇසීමට කැමති අය උදෙසා යම් කෙනෙක් අහනවද ඇසීමට කැමති වෙනවද අහන්න එළබෙනවද ඒ උදවිය ප්‍රඥාවන්තයෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තථාගත දේශනාව ලෝකේ ගොඩක් දුර්ලභයි. තථාගත දේශනාව ලෝකේ දුර්ලභ නිසාවෙන් දුර්ලභව ලැබුණු මනුස්ස ජීවිතය තුළ සම්බුද්ධ දේශනාව ශ්‍රවණය කරන්නට වයස් භේදයකින් තොරව එළඹෙන්නට ඕනා. එනිසා අපි මෙතෙන් පටන් කතා කරනවා. සෑම සිකුරාදා දවසකම සවස 5ට ධම්ම ගවේෂී කියන මාතෘකාව යටතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාව පින්වත් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් සෑම සිකුරාදාවකම සවස 5ට ධම්ම ගවේෂී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ශ්‍රවණය කරන්නට අපි ඉඩකඩ වෙන් කරගමු. ඔබ සැමට තෙරුවන් සරණයි. සජීවී ධර්ම විග්‍රහය සෑම සිකුරාදා දිනකම සවස 5ට විස්තර සඳහා අමතන්න 034 22 63 646
0.112 77 17 17 නූතන සමාජයේ සමාජ මාධ්‍ය අවකාශය තුළ අසුරු සැනින් මේකදේ පරිශීලනයට පිවිසිය හැකි නිතර ඔබ නෙත ගැටෙන සයිබ අවකාශය තුළදීම ධර්මයම ඔබට මුණගැස්වීම පිණිසම අප සදහම් සංනිවේදන කාර්යභාරයේ නිම්වලලු තව තවත් පුළුල් කළ වගයි. මුහුණු පොතත් YouTube සමාජ මාධ්‍යත් නිල වෙබ් පිටුවත් මෙත් TV යෙදවුමත් සූම් තාක්ෂණයත් ඔස්සේ යාව ජීවව පිවිතුරු සද්ධර්මය සංනිවේදනය කළ අප බිලියනයකට අධික සක්‍රිය පරිශීලක පිරිසක් සම්බන්ධව සිටින ඉන්ස්ට්‍රගෑම් සමාජ මාධ්‍ය අවකාශය තුළින්ද කෙටි ධර්මදේශනාවන් මෙත් සදහම් විකාශයේ ධර්මදේශනා විකාශන හෝරාවන් සහ නොයෙකුත් සදහම් පණිවුඩ ඔබට ගෙන ඒම පිණිස ආරම්භ කළ මෙත් TV ඉන්ස්ට්‍රගෑම් ගිණුමද සාදු ජන ධර්මශ්‍රවණලාභී සදහැවත් ඔබට මෙත් සිතින් හඳුන්වා දෙන වගයි. මෙත් TV ඉන්ස්ට්‍රගෑම් පිටුව ෆලෝ කර ලොබ පුරා සද්ධර්මය පතුරවන්නට සාදු සිතින් එක්වන්න. ජීවිතය වෙනස් කරන්නා වූ බණපදය අසන්නට ශ්‍රී සද්ධර්මයම පාරකියත්වා. බොදුනුවන්ගේ හදවතේ නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එනු ලබන අති උතුම් සද්ධර්ම දේශනා මාලාව මෙත් බුද්ධාභී වන්දනා දායකත්ව සද්ධර්ම දේශනා මාලාවන් සඳහා චිර ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කිරීමට ඔබටත් පින් සිත් පෙරදැරිව දායකත්වය ලබාගත හැක. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපි పూర్ව ජාතිවල කරගත්තු අකුසල කර්මයන් මූලික කරගෙන සමහර වෙලාවට අපි මේ සසරට දොස් නගනක කාලය ගත කරනවා. නමුත් අපි හැම වෙලාවකම කල්පනා කරගත යුතු කරුණක් තියෙනවා. පින්වත්නි, අපි පෙර ජීවිතේ පින් කරලත් තියෙනවා, පෙර ජීවිතවල පව් කරලත් තියෙනවා. දැන් ඔය පිනයි පවයි දෙකම අපිට මේ උපන්න ජීවිතේ විපාක දෙනවා. වැඩි විස්තර සඳහා අමතන්න 0112 77 17 17 076 15 95 694 076 44 02 540 ගාම්භීර ශ්‍රී සද්ධර්ම ශ්‍රවණානී සංසයෙන් සක්වල ලෝක ධාතුවම සුවපත් වෙත්වා. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාලන බුදුමග බොදුමග කොටගත් බොදුනුවන්ගේ හදවතේ නාලිකාව කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාලන්න. වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන්
එදා විශාලා මහනුවර ඇති වුණ රෝග බිය, අමනුස්ස බිය, දුර්භික්ෂ බිය දුරු කරවා කෝටි සංඛ්‍යාත පිරිසක් දෙව් බමුණු සහිතව සුගති මගත් උතුම් ආශිර්වාදයක් ලද මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව සජ්ජායනය කිරීමටයි සූදානම්. ලංකාවෙහි ලෝකයෙහි වර්තමානයේ උද්ගතව තිබෙන වසංගත තත්ත්වයන් හමුවේ ඔබට නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, ධර්ම මනසිකාරයක් වේවා. එදා විශාලා මහනුවරට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සස්ත්‍රීක බව උදා වුණාසේ, නිරෝගී භාවයේ උදා වුණාසේ මෙත් සදහම් විකාශේ කොළඹ ටෙලිවිෂන් හරහා මෙතැන් පටන් සජ්ජායනය කරනු ලබන රතන සූත්‍රයේ ආශිර්වාදය දෙස් විදෙස් හැම දෙනාටම නොමදව නොඅඩුව සැලසේවා. ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ රත්නයන් අතර බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. සියලු රත්නයන් අතර උතුම් වූ ධර්ම රත්නය ශ්‍රේෂ්ඨයි. ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. සියලු රත්නයන් අතර සංඝ රත්නය ශ්‍රේෂ්ඨයි යන තුනුරුවන්ගේ උතුම් ගුණ අන්තර්ගත රතන සූත්‍රයේ ආශිර්වාදය වැඩිහිටි මව්පියවරු හැම දෙනාටමත්, තරුණ පිරිසටත්, ලාබාල පුංචි දරුවන්ටත් නොඅඩුව නොමදව සැලසී සියලු සහනේම වේවායි මෙත් සිතින් යුක්තව ආශිර්වාද කරමින් මෙතැන් පටන් රතන සූත්‍ර සජ්ජායනයට සූදානම් වෙමු. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං පරිත්තස්සවන කාලෝ අයං බදන්තා පරිත්තස්සවන කාලෝ අයං බදන්තා පරිත්ත ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ
පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ පාහුනේයෝ දංකිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤං කෙන්තං ලෝකස්සාති එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචම් විතත්තං වා ලෝමංසෝ නහෙස්සති ඒතේන සංජවංජේන පාසුතං රතනන්දයං ඒතේන සංජවංජේන පාසුතං රතනන්දයං ඒතේන සංජවංජේන පාසුතං රතනන්තයං යානිද භූතානි සමාගතානි පුම්මානි වායානි වයන්තලික්ඛේ සම්බේව භූතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු වාසිතං තස්මාහි භූතානි සාමේර සම්බේ මිත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝ ච හරන්ති ඒ බලි තස්මාහි නේරක්කත අම්බමන්තායම් කෙන්චෙවෙන්තං ඉදවාහුරං වා සංඝේසු ආයං රතනං පනිතං නනෝ සමන්නන්ති තථාගතේන ඉදං විබුන්දේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනිතං යදංජගාසං්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යම් බුන්දසෙන්තෝ පරිවන්නයේසුචි සමාධිමානන්තරිකඤ්ඤමාවෝ සමාධිනාතේන සමෝන විඤ්ජති ඉදම්පි ධම්මේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතං පසන්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස සාවකා ඒතේසු දින්නානි මහම්පලානි ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ සුම්පයුන්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්මි තේ පන්ති පන්තා අමතං විගයිහ ලද්දා මුදානිම් බුතින් බුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුම් විවාගේ බිය සම්පකම්පියෝ තතුපමන් සම්පුරිසං වදාමි යෝ අරිය සංචානියවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ අරිය සච්චානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමන්තා නතේ බවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහ වංශ දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං වාපි යදත්ති කිංචි චතුවකායේ ච විම්බමුන්තෝ චචාපිඨානානි අබම්බෝ ධාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතස්ස පටිච්චාදාය අබම්බතාදින්ට පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු වනම්බ කුම්බේ යතා කුස්සිතංගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතුපමන් ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වරෝ අරඤ්ඤෝ වරදෝ අරාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනම් පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේකීන බීජා අවිරුල්ලිච්ඡන්තා නිම්බන්ති දීයා යතායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායා නිවයන්තලින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුව
නමස්සාම සුවන්ති හෝතු යානීද බෝධානි සමාගතානි බුම්මානි වායානි වයන්තරින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සංජවංජේන දුක්ඛාවූප සමින්තු තේ ඒතේන සංජවංජේන භයාවූප සමින්තු තේ ඒතේන සංජවංජේන රෝගාවූප සමින්තු තේ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වයන්තලික්ඛේ සම්බේව භූතා සුමනා භවන්තු අතෝපි සංකච්ඡ සුනන්තු වාසිතං තස්මාහි භූතානි සාමේත සම්බේ මිත්තං කරෝත මානුසියා පජාය දිවාචරත්තෝච හරන්ති ඒ බලින් තස්මාහි නේරක්කත අම්බමන්තායම් කෙන්චිරින්තං ඉදවාහුරං වා සංඝේසු ආයං රතනං පනීතං නනෝ සමන්නන්ති තථාගතේන ඉදං විබුද්දේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදංජගාසං්ඤ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යම් බුන්ද සෙන්තෝ පරිවන්නයේ සුචි සමාධිමානන්තරිකඤ්ඤමාවු සමාධිනාතේන සමෝන විඤ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතං පසන්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහම්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ සුම්පයුන්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්මි තේ පන්ති පන්තා අමතං විගයිහ ලද්දා මුදානිම් බුතින් බුඤ්ජමාන ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුම් විවාකේ බිය සම්පකම්පියෝ තතුපමන්සම් පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙච්ච පස්ස
පස්සති ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ අරිය සච්චානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමන්තානතේ බවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහ වංශ දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං වාපි යදත්ති කිංචි චතුවපායේ ච විම්බමුන්තෝ චචාපිඨානානි අබම්බෝ ධාතුං ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතස්ස පටිච්චාදාය අබම්බතාදින්ට පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු වනම්බ කුම්බේ යතා කුස්සිතංගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතුපමන් ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනිතං ඒතේන සංචේන සුවන්ති හෝතු වරෝ අරඤ්ඤෝ වරදෝ අරාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනම් පනිතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනම් පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේකීන බීජා අවිරුල්ලිච්ඡන්තා නිබ්බන්ති දීයා යතායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායා නිවයන්තලින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුන්දං නමස්සාම සුවන්ති හෝතු යානිද භූතං සම්බේව භූතා සුමනා භවන්තු අතෝපි සංකච්ඡ සුනන්තු වාසිතං තස්මාහි භූතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝ ච හරන්ති බලි තස්මාහි නේරක්කත අම්බ
සමන්නන්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනිතං යදඤ්ඤගාසං්ඤ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යම් බුද්දසෙන්තෝ පරිවන්නයේ සුචි සමාධිමානන්තරිකඤ්ඤමාවු සමාධිනාතේන සමෝන විඤ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතං පසන්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහම්පලානි ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ සුම්පයුන්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්මි තේ පන්ති පන්තා අමතං විගයිහ ලද්දා මුදානිම් බුතින් බුඤ්ජමාන ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුම් විවාකේ බිය සම්පකම්පියෝ තතුපමන්සම් පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හොන්ති පුසප්පමන්තා නතේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සංචේන සුවන්ති හෝතු වංශ දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං වාපි යදන්ති කිංචි චතුවකායේ ච විම්බමුන්තෝ චචාපිඨානානි අබම්බෝ ධාතුං ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතස්ස පටිච්චාදාය අබම්බතාදින්ට පදස්ස උන්ත
ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු වනම්බ කුම්බේ යතා කුස්සිතංගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතුපමන්දම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනිතං ඒතේන සංචේන සුවන්ති හෝතු වරෝ අරඤ්ඤෝ වරදෝ අරාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනම් පනිතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනම් පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේකීන බීජා අවිරුල්ලිච්ඡංගා නිම්බන්ති දියා යතායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සංජවංජේන දුක්ඛාවූප සමින්තුතේ ඒතේන සංජවංජේන භයාවූප සමින්තුතේ ඒතේන සංජවංජේන රෝගාවූප සමින්තුතේ යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ සම්බේව භූතා සුමනා භවන්තු අතෝපි සංකච්ඡ සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරත්තෝච හරන්ති බලි තස්මාහි නේරක්කත අම්බමන්තායම් කෙන්චෙවෙන්තං ඉදවාහුරං වා සංඝේසු වායං රතනං පනිතං නනෝ සමන්නන්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනිතං
ඉදම්පි ධම්මේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යම් බුද්ද සෙන්තෝ පරිවන්නයේ සුචි සමාධිමානන්තරිකඤ්ඤමාවෝ සමාධිනාතේන සමෝන විඤ්ජති ඉදම්පි ධම්මේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ පුංගලා අණ්ඩ සතං පසන්තා චත්තාරියේතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහම්පලානි ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ සුම්පයුන්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්මි තේ පන්ති පන්තා අමතං විගයිහ ලද්දා මුදානිම් බුතින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුම් විවාකේ බිය සම්පකම්පියෝ තතුපමන්සම් පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමන්තානතේ බවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සංචේන සුවන්ති හෝතු වංශ දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං සීලම්බතං වාපි යදත්ති කිංචි චතුවකායේ ච විම්බමුන්තෝ චචාපිතානානි අබම්බෝ ධාතුං ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතස්ස පටිච්චාදාය අබම්බතාදින්ට පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු වනම්බ කුම්බේ යතා පුස්සිතංගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතුපමන්දම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතා
ඉදං බිබුද්දේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වරෝ අරඤ්ඤෝ වරදෝ අරාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම් බිබුද්දේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනම් පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේකීන බීජා අවිරුල්ලිච්ඡං නිම්බන්ති දීයා යතයම් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සංජවංජේන දුක්ඛාවූප සමින්තු තේ ඒතේන සංජවංජේන භයාවූප සමින්තු තේ ඒතේන සංජවංජේන රෝගාවූප සමින්තු තේ කම්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවන්තන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ නංකන්තයක්ක භූතානං පාපංගා නිවාරණා පරින්තස්සානුභාවේන හන්තු තේ සංඋපන්දවේ දුක්ඛං පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිම්බයා සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ සම්බේ බුද්ධා බලම් පන්තා පංචේ කානං චයං බලං අරහං
බුම්මණ්ඩා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මණ්ඩා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මණ්ඩා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාලන බුදුමග බොදුමග කොටගත් බොදුනුවන්ගේ හදවතේ නාලිකාව කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාලන